එතකොට මෙහෙමයි අපි හත්වෙනි පාඩමේ එතකොට අපි ඉවර කරලා තියෙන පුතාලා. එතකොට ඒකේ අර ටියුඩ් ඩිස්කෂන් එක කරන්න ඕනේ. ඒක ගිය සතියේ තමයි කරන්න හිතන් හිටියේ. ඔයාලා ඒක කරන් ඇවිල්ලා හිටියේ නෑ. ඒකින්ද මං ගිය සතියේ තව වැඩිපුර ටිකක් ඉගෙනුවා පොතේ අභ්‍යාසයමත් කරා. රයිට්? හරි. එමනම් මං හිතනවා ඔයාලා ටියුටර් කරන්න ඇති කියලා. රයිට්? ටියුටර් කරන්න ඇති කියලා මම හිතනවා. දැන් මං ආය අහන්නේ නෑ කරාද කියලා. රයිට්? කරා කියලා හිතාගෙන තමයි දැන් මම මේක කරන්නේ. හරිද? රයිට්. ඕකේ. මේකේ පුතාලා මේ පළවෙනි ප්‍රශ්නේ මේක මේ වරහන් අයින් කරන්න. හරි? NH3 right ඇමෝනියා වල ඇමෝනියා ලියන්නේ ඒකේ ප්‍රින්ටින් ප්‍රශ්නයක්. හරිද? ඇමෝනියා ලියන්නේ NH3 කියලා ලියන්නේ. හරි? NH3. ඒක හදාගන්න එතන. NH3. හරි. එතකොට පළවෙනි ප්‍රශ්නයෙන් අහනවා ඇමෝනියා අණුමවුල 5ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා අහනවා නේ. ඇමෝනියා අණුමවුල 5ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා අහන්නේ නේ. එතකොට අපි ඉගෙන ගත්තා ඇමෝනියා right දැන් මේ තියෙන සංයෝගයක් නේද? එතකොට පුතාලා මේ සංයෝගයේ right මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් කල මවුලයක් තියෙනවා. ඉතින් මවුලයක් කියලා කියන්නේ කොච්චරද? 6.02 2 වැඩි කිරීම 10 23 වෙනි බලයක් මොනවද තියෙන්නේ? අණු තියෙන්නේ ඈ. අණු. හරි? හරි පුතාලා. මේ සවුන්ඩ් එකක් එනවද? ශබ්දය. right? එතකොට මේ ඇමෝනියා මේ සංයෝගය තුල දැන් මේක අණුවක් නේ. මේ අණුවක් right එතකොට මේකේ සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ප්‍රමාණයක් අපි ගත්තොත් එමුනේ උදාහරණ වශයෙන් ගත්තොත් එමු නයිට්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 14යි හයිඩ්‍රජන් වල 1යි නේ එතකොට එකේව 3ක් තියෙනවා ඒ කියන්නේ 17යි නේ ඒ කියන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධය 17යි මේ 17ට සමාන සංඛ්‍යාවක් අපි ග්‍රෑම් වලින් ගත්තොත් එහෙම right මේක අපි ග්‍රෑම් කරනවා නේ එතකොට 17යි ග්‍රෑම් මෙන්න මේ ග්‍රෑම් 17ක් තුල තියෙන මොනවද? මෙන්න මෙච්චරක් තියෙන මොනවද? අණු තියෙන්නේ. හරි? ඇමෝනියා අණු තියෙන්නේ මේකේ. ඇමෝනියා අණු. අහන්නේ මේ තුල මේ වගේ එතකොට මේක ඇවිල්ලා මවුලයක් නේ. මේ මවුලයක්. එතකොට මේ වගේ මවුල පහක් තුල තියෙන මොනවද අහන්නේ? අහන්නේ මුළු පරමාණු සංඛ්‍යාව. මුළු පරමාණු සංඛ්‍යාව නේ. ඒ කියන්නේ පුතාලා මවුලයක් කියන්නේ 6.02 වැඩි කිරීම 10 23යි මේ මොනවද අණු right ඒ වගේ අණු මවුල 5ක් කියන්නේ මේක වැඩි කරන්න ඕන 5න් හරි ඒක වැඩි කරන්න ඕන 5න් එතකොට එක අණුවක තියෙන පරමාණු කීයක් තියෙනවද 4ක් තියෙනවා නේ නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි පරමාණු 4ක් තියෙනවා ඒකින්ද මේක වැඩි කරන්න ඕන කීයද 4න් නේ 4. එතකොට ඇමෝනියා අණු මවුල 5ක් තුල තියෙන සමස්ත පරමාණු සංඛ්‍යාව තමයි මේ තියෙන්නේ. right? තේරුණාද? එතකොට මොකක්ද උත්තරේ එතකොට? එකට මම මේ කිව්වා උත්තරේ හදාගන්න කියලා ගිය සතියේ. right? එතකොට මේකට උත්තරේ හදාගන්න කිව්වා දෙවෙනි උත්තරේ. right? දෙවෙනි උත්තරේ මම හදාගන්න කිව්වා 4 වැඩි කිරීම 5 වැඩි කිරීම 6.02යි 2 වැඩි කිරීම 10.23 right එක හදාගෙන දෙක ගන්න උත්තරේ විදියට පැහැදිලි නේද right මේ පාඩමේ තියෙන ඉතාමත්ම සරල දෙයක් හරි මේකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් කල ඒ තුල තියෙනවා පරමාණු 6.02යි 2 වැඩි කිරීම 10.23. ඒ කියන්නේ මේක මවුලයක්. ඒ වගේමයි සාපේක්ෂ අණුක ස්කන්ධයක් අපි ග්‍රෑම් වලින් ගත්තොත් ඒ තුලත් තියෙනවා අණු. පරමාණු නේ තියෙන්නේ මොනවද? අණු මෙච්චරක් තියෙනවා. මේකට මොකද්ද කියන්නේ අපි? ඇවොගාඩ්‍රෝ නියතය නේ. මේකට අපි කියන්නේ ඇවොගාඩ්‍රෝ නියතය. මේක හොයාගත්තේ
ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ කියන විද්‍යාඥයා ඉතාලියේ හිටපු right ඇවගාඩ්‍රෝ නීතිනේ මේක අපි හඳුන්වන්නේ L අකුරින් හරි තියරි නම් මම ගිය සති කියලා දුන්නා හරි ඕකේ එතකොට එකට උත්තරේ 2 right මෙතන ඉස්සරහ 4 දාලා හදාගන්න එක හරි ඊළඟට බලන්න දුර මන්දනය සහ ද්‍රව්‍ය ප්‍රමාණය මනින අන්තර්ජාතික සම්මත ඒකක පිළිවෙලින් දක්වා ඇත්තේ කුමන වර්ණයේද? ඔව් දුර මනින්නේ අපේ පුතාලා මීටර වලින් නේ සම්මත ඒකකයේ මීටර. මන්දනය නේ මන්දනය කියලා කියන්නේ තුවරණේ අනිත් පැත්ත නේද? ඒ කියන්නේ තප්පරයේ මොකද්ද? මන්දනය කියලා කියන්නේ එතකොට තප්පර වර්ගයට මීටර. තප්පර වර්ගයට මීටර නේ තුවරණේ ඒකකයක් තප්පර වර්ගයට මීටර. ද්‍රව්‍ය ප්‍රමාණය අපි මනින්නේ මොන වගේද? මවුල වලින් MOL. ඒ කියන්නේ උත්තරේ මොකද්ද? 2 3. 2 3 උත්තරේ. right? තුන බලන්න ද්‍රව්‍යයක මවුල එකක් තුල අඩංගු පරමාණු සහ අණු සංඛ්‍යාව නියත බව ප්‍රකාශ කරන ලද්දේ. කවුද? ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ. ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ. ඉතාලි ජාතිකයෙක්. හරි? ඇමීඩියෝ ඇවගාඩ්‍රෝ. එතකොට අනිත් කට්ටිය නේ දිමිත්‍රි මෙන්ඩලිෆ් කියලා කියන්නේ කවුද? ආවර්තිතවක හොයාගත්තු එක්කෙනා නේ. රුසියන් ජාතිකයෙක් කෙනෙක්. ජෝන් ඩෝල්ටන් තමයි පරමාණුක වාද ඉදිරිපත් කළේ. ජර් බේසිලියස් කියලා කියන පුතාලා එයා ඉල්ල සොෆ්ට්වෙයාර් ඉංජිනේරින් පැත්තට සම්බන්ධ කෙනෙක්. හරි? හතරෙන් බලන්න සල්ෆර් ග්‍රෑම් 16ක් තුල අඩංගු සල්ෆර් පරමාණු සංඛ්‍යාව කොපමණද? රයිට්. මොකද කරන්නේ? සල්ෆර් වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? දීලා තියෙනවා. සෝරි සල්ෆර් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඒක දීලා තියෙනවා 32යි කියලා. ඒ කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත් කල ඒ තුල පරමාණු කීයක් තියෙනවද? 6.02 වැඩි කිරීම 1023ක්. ඒ කියන්නේ සල්ෆර් ග්‍රෑම් 32ක් තුල තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. අහන්නේ එහෙමනම් ග්‍රෑම් 16ක. right? ඒ කියන්නේ උත්තරේ කීයද? 6.02 දෙකෙන් භාගයක් නේ. කියන්නේ 3.01 වැඩි කිරීම 1023ක්. right? ඒක තමයි උත්තරේ. ඒක අපි කොහොමද ගන්නෙ? අහන්නේ පරමාණු සංඛ්‍යාවයි අහන්නේ. right? අහන්නේ මොකද්ද? පරමාණු සංඛ්‍යාව. එතකොට පුතාලා දැන් මෙහෙමනේ නේද? ඔගේ සමීකරණයකට දැම්මොත් එහෙම. right? එතකොට සමීකරණය දැම්මොත් එහෙම ග්‍රෑම් 32ක් තුල තියෙනවා 6.02 වැඩි කිරීම 1023ක්. එහෙමනම් අහන්නේ කීයකද? ග්‍රෑම් 16ක. right? ඒ කියන්නේ භාගයයිනේ නේද? ඒ කියන්නේ 3.01 වැඩි කිරීම 1023. හරි? යම් කිසි දෙයක පරමාණු සංඛ්‍යාව හොයන්න කිව්වොත් අපි දාන්නේ මේ සමීකරණය. right? යම් කිසි දෙයක කියන්නේ යම් කිසි අණුවක වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරමාණුක වෙන්න පුළුවන් නේ. ඒක තුල තියෙන යම් කිසි ස්කන්ධයක පවතින පරමාණු සංඛ්‍යාව හොයන්න කිව්වොත් මේ සමීකරණ කොහොම ලියා ගන්න පැත්තකින්. right? අපිට දීලා තියෙන යම් කිසි දෙයක පරමාණු සංඛ්‍යාව හොයන්න කිව්වොත් එimhe යම් කිසි ස්කන්ධයක ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය නේ මෙතන ඉන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය උඩ තියෙන අවගාඩ්‍රෝ නියතය වැඩි කරන්න ඕන දී ඇති ස්කන්ධය right දී ඇති ස්කන්ධය ඕන ඔක සමීකරණයක් විදිහට ලියා ගන්න නේද පරමාණු සංඛ්‍යාව මේක පරමාණු සංඛ්‍යාව වෙන්නත් පුළුවන් අණු සංඛ්‍යාව වෙන්නත් පුළුවන් පුතාලා අහන ප්‍රශ්නේ අහන විදිහට තමයි නේද ඒතර මෙතෙන් ඉන්නේ මොනවද ඒකේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය right එහෙම නැත්නම් අණුක ස්කන්ධය ග්‍රෑම් වලින් ගත්තා නේ ග්‍රෑම් වලින් ගත්තා right ඒක බෙදන්න ඕන මොනකින්ද
අවගාඩ්‍රෝ නියතය. සෝරි වැඩි උඩ තියෙන්න ඕන මොකද්ද? අවගාඩ්‍රෝ නියතය. ඒ කියන්නේ L නේ. වැඩි කරන්න ඕන මොකද්ද? දී ඇති ස්කන්ධය. right දී ඇති ස්කන්ධය. මේක සාපේක්ෂ පරමාණු ස්කන්ධ වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාපේක්ෂ අණුක ස්කන්ධ වෙන්නත් පුළුවන්. ග්‍රෑම් වලින් ගත්තම. right අනිත් පැත්තෙන් කිව්වොත් මොකද්ද? අනිත් පැත්තෙන් කිව්වොත් පුතාලා මේක තමයි මෞලික ස්කන්ධය නේ. right මේකටම කියන්න පුළුවන් තනි වචනයක් තමයි මොකද්ද? මෞලික ස්කන්ධය. right මෞලික ස්කන්ධය. හරි ඒ කියන්නේ මෞලයක ස්කන්ධයේ ග්‍රෑම් වලින් ගත්තා. මෞලයක් කියන්නේ අවගාඩ්‍රෝ නීතියක් නේ. මෞලයක් කියන්නේ අවගාඩ්‍රෝ නීතියක්. ඒකම අනිත් පැත්ත මෙහෙමත් අපිට කියන්න පුළුවන් නේ. මෞලයක ස්කන්ධය. අපි කියන මොකද මෞලික ස්කන්ධය. ඔන්නෝක ලියා ගන්නකො. right හරි නේද? උත්තර 4ට 2 උත්තරය. right පහ බලන්න. y නම් මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් සමග Y2H6 නම් සංයෝගයක් සාදයි. එම සංයෝගයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 30කි. එසේනම් Y හි සාපේක්ෂ පරමාණු ස්කන්ධය වන්නේ කියලා අහලා තියෙනවා නේ. H සමාන 1 කියලා දීලා තියෙනවා නේ. කෙලින්ම පුතාලා දැන් මෙහෙමනේ නේද? Y2H6 හරි? Y2H6 කියන මේ සංයෝගයේ සාපේක්ෂ මොකක්ද දීලා තියෙන්නේ? පරමාණු ස්කන්ධය දීලා තියෙනවා නේ. සංයෝගයේ එම සංයෝගයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 30ක් කියලා දීලා තියෙනවා. right? හරිද? y නම් මූලද්‍රව්‍යයක් හයිඩ්‍රජන් සමග එකතු වෙලා නේද? Y2H6 නම් සංයෝගය සාදයි. එම සංයෝගයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය 30යි. ඒ කියන්නේ මේකේ සාපේක්ෂ පරමාණු අතන මේක සාපේක්ෂ අණුක ස්කන්ධ වෙන්න ඕනේ. right? සාපේක්ෂ අණුක ස්කන්ධය 30යි. ඒක පොඩ්ඩ හදාගන්න එතන. සාපේක්ෂ අණුක ස්කන්ධය 30යි. right? මේ දෙකේම එකතුව සාපේක්ෂ අණුක ස්කන්ධය 30යි. හරි? එතකොට H වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය දීලා තියෙනවා 1යි කියන්නේ. right? 1යි කියලා දීලා තියෙනවා. එහෙමනම් Y වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය යහන්නේ නේ. ඒ කියන්නේ පුතාලා කොහොමද මේක එන්නේ? මේ ඔක්කොම එකතු වුණාම 30යි. right? එතකොට 30න් අඩු වෙන්න ඕන හයිඩ්‍රජන් වල ස්කන්ධය නේ. හයිඩ්‍රජන් වල ස්කන්ධය අඩු වෙන්න ඕන. එයාගේ පරමාණු ස්කන්ධය දීලා තියෙනවා 1 කියලා. එතකොට ඒ වගේ ඒවා කීයක් තියෙනවද? 6ක් තියෙන ඒ අණුවේ. right? එතකොට එන උත්තරේ කීයද? 24යි. right? එහෙමනම් 24 කියලා කියන්නේ මෙන්න මෙයාගේ ස්කන්ධය. Y2 වල ස්කන්ධය තමයි 24 කියන්නේ නේ. එහෙමනම් Y වල ස්කන්ධය බලන්න මොකද කරන්න ඕනේ? මේක බෙදන්න දෙකෙන්. කීයද කරන්නේ? 12යි. right? Y වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. පැහැදිලි නේ? තේරෙන්නේ නැත්නම් කියන්න. හරි? Y2H6 වල සාපේක්ෂ අණුක ස්කන්ධය දීලා තියෙනවා 30යි. ඒක හදාගන්න සාපේක්ෂ අණුක ස්කන්ධ කියලා 30යි. right. H දීලා තියෙනවා. H වල එකයිනේ. 6ක් තියෙනවා. කියන්නේ 30න් 6ක් වැඩුණා 24යි. 24 කියන්නේ එහෙමනම් මේ Y2 වල අගේ ඉන්නේ. Y විතරක් හොයනවා එක දෙකෙන් 12යි. right? හරි. ඊළඟ බලන්න ඊළඟ ගාන. මේ ග්ලූකෝස් C6H12O6 හි අණුමවුල 4න් එකක් තුල අඩංගු ඔක්සිජන් පරමාණු ගණන වන්නේ. හරි? හරිද පුතාලා? right. එතකොට C6H12O6යි කියන්නේ මවුලයක්. මවුලයක්. හරි? එතකොට
C6H12 O 6 තුල අඩංගු වෙන මවුලයක්. right? ඒ කියන්නේ පරමාණු තියෙනවා. right? ඒ කියන්නේ අණු තියෙනවා මවුලයක්. right? අණු මවුලයක් තියෙනවා. අහනවා එමනම් මවුල කාලක තියෙන කොච්චරද කියලා. කියන්නේ ඒ කියන්නේ මොකද කරන්න ඕන? 6.02 වැඩි කරන්න 2.2 බෙදන්න ඕනේ කියන්නේ. right. ඔක මෙහෙම හදන්නකෝ. glucose නේ C6යි H12යි O6යි. right. එතකොට මෙයාගේ මවුලයක් කියලා කියන්නේ කොච්චරද? 6.02 වැඩි කිරීම 1023ක්. එතකොට මේ තුල තියෙන්නේ මොනවද? අණු තියෙන්නේ. අණු තමයි අවගාඩ්‍රෝ තියෙන්නේ. right. අහන්නේ මේකේ කාලක තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. right. ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. right. එතකොට දැන් මේ අණුවේ තියෙන ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව බලන්න කීයද කියලා? මේ අණුවේ තියෙන ඔක්සිජන් පරමාණු ගන්න බලන්න ඕන නම් පුතා මේක අපි වැඩි කරන්න ඕනේ කීයද? 6. අයියේ අණුවක තියෙන ඔක්සිජන් 6ක්. එහෙමනම් ඔක්සිජන් මුළු මවුල ගන්න හොයන්න right මේ ග්ලූකෝස් අණුව තුල තියෙන ඔක්සිජන් පරමාණු මවුල ගන්න හොයන්න නම් අපි වැඩි කරන්න ඕනේ මේක 6. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? ඊට පස්සේ මේක කාලකනේ යහන්නේ මවුල කාලකයි යහන්නේ. ඒ කියන්නේ 4න් එකක. මේ 4න් එකක්. එමනම් මේක බෙදන්න ඕන 4න්. right? එතකොට බලන්න උත්තරේ. එතකොට එනවා 6.02 වැඩි කිරීම 1023 මෙතන 3යි මෙතන 2යි නේ. බෙදුවොත් එහෙම. දෙකෙන් බෙදුවොත් එහෙම 2 වැඩි කිරීම 3. කීයද උත්තරේ? දෙවෙනි උත්තරේ නේ. දෙවෙනි උත්තරේ. right? දෙවෙනි උත්තරේ තමයි එන්නේ නේ. 3 වැඩි කිරීම අවගාඩ්‍රෝ නීති බෙදීම 2. දෙවෙනි උත්තරේ. මේ තියෙන්නේ මෙන්න මේක. පැහැදිලි නේද? හරි. එතකොට ඔන්න මේකේ දැන් ඔන්න දෙයක් ඉගෙන ගන්න තියෙනවා අපිට. right. දැන් මේ අණුවක් තියෙනවා. මේ ඇවිල්ලා අණු මවුලයක් නේ. මේක අණුවක්. මේ අණුව තුල අණු මවුල තියෙනවා මෙච්චරක්. මවුල එකක්. හරි? කියන්නේ අණු තියෙනවා 6.02 වැඩි කිව්ව 1023ක්. අපිට අපෙන් අහන්න පුළුවන් right. මේ තුල තියෙන පරමාණු මවුල ගන්න කීයද? සමස්ත පරමාණු ගන්න. right? අපෙන් අහන්න පුළුවන් මේ මවුලයේ තුල තියෙන සමස්ත පරමාණු මවුල ගන්න කීයක්ද කියලා අහන්න පුළුවන්. එහෙමනම් මොකද කරන්නේ? අණු මවුලය පුතාලා වැඩි කරන්න ඕන. අණුවක් තුල තියෙන ඔක්කොම පරමාණු කීයක් තියෙනවද? 24ක් තියෙනවා මේකනේ. right? හයිඩ්‍රජන් 6යි sorry කාබන් 6යි හයිඩ්‍රජන් 12යි ඔක්සිජන් 6යි ඔක්කොම එකතු වුණොත් පරමාණු 24ක් තියෙනවා. ඒ කියන්නේ මේ තුල පවතින මුළු පරමාණු මවුල සංඛ්‍යාව කීයද? මවුල 24යි. right? මුළු පරමාණු මවුල සංඛ්‍යාව මවුල වලින් ගත්තොත් මවුල 24යි. පරමාණු මවුල. හරි? ඔක්සිජන් විතරක් ගත්තොත් එහෙම ඔක්සිජන් මවුල කෙලින්ම තියෙනවා 6ක්. කෙලින්ම කියන්නේ මොකක්ද? ගණන් හදන්න ඕනේ නැහැ. ඔක්සිජන් මවුල 6ක් තියෙනවා මේ අණුවේ. හයිඩ්‍රජන් පරමාණු ගත්තොත් හයිඩ්‍රජන් පරමාණු මවුල 12ක් තියෙනවා මේක තුල. කාබන් ගත්තොත් කාබන් පරමාණු මවුල 6ක් තියෙනවා මේක තුල. පැහැදිලිද? right? අය ගණන් හදන්න කිසිම දෙයක් නැහැ. right? ඒ වගේව අහන්න පුළුවන්. right? ඔයාලට යම්කිසි සංයෝගයක් දීලා අහන්න පුළුවන් මේ තුල පවතින එකක විදිහට අහන්න පුළුවන්. right? ඔක්සිජන් පරමාණු මවුල කීයක් තියෙනවද? එහෙම නැත්නම් හයිඩ්‍රජන් පරමාණු මවුල කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. right? එහෙම නැත්නම් අහන්න පුළුවන් සමස්ත පරමාණු මවුල කීයක් තියෙනවද කියලා අහන්න පුළුවන්. right? හරි. දැන් මෙහෙම ගත්තොත් අපි තව සමීකරණයක් ගත්තොත් අපි දුමු කාබන් ඩයොක්සයිඩ් කියන්නේ CO2. right? එතකොට මේ තුල දින right දැන් මේ තියෙන කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක්. right? මේ කාබන් ඩයොක්සයිඩ් අණු මවුලයක තියෙනවා මෙච්චර. පරමාණු sorry අණු. අහන්න පුළුවන් මේ තුල පවතින ඔක්සිජන් පරමාණු මවුල සංඛ්‍යාව කීයද? ඒ කියන්නේ මේක මවුලයක් නේ. මේ කියන්නේ මවුලයක්. හරි?
ඉතින් ඕක වැඩි කිරීම 2 කියන්නේ මවුල දෙකක්. උත්තරේ මවුල දෙකයි. කෙලින්ම මවුල දෙකයි. කාබන් නම් මවුලයි. ඔක්සිජන් නම් මවුල දෙකයි. රයිට්? අය ගණන් හදන්න කරන්න දෙයක් නැහැ. කෙලින්ම සූත්‍රය දැකපු ගාම කියන්න පුළුවන් කීයක් තියනවද කියලා. රයිට්? රයිට්. දැන් මෙහෙමයි අද මේ ගණන් තේරෙන පුතාලා අර මගේ තියරි බැලුව කට්ටිය විතරයි ඈ. හරි මේක බලන්න. 7 වෙනි ගාන. පහත එක් එක් අවස්ථා අතරින් ද්‍රව්‍ය මවුල එකක් අඩංගු අවස්ථාව කුමක්ද? ද්‍රව්‍ය මවුල එකක්. හයිඩ්‍රජන් ග්‍රෑම් දෙකක් තුල අඩංගු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව. නැහැනේ. ඇයි ඒ? හයිඩ්‍රජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය ග්‍රෑම් 1යි. අන්න ඒ ග්‍රෑම් 1 තුල නම් මවුල එකක් පවතිනවා. දැන් මෙතන දෙකක් තියෙනද ඒක අවුට්. ඔක්සිජන් ග්‍රෑම් 8ක් තුල අඩංගු ඔක්සිජන් පරමාණු සංඛ්‍යාව. නෑනේ. ඔක්සිජන් ග්‍රෑම් 8ක් කියන්නේ භාගයක්. ඒ කියන්නේ ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඒතකොට 16න් භාගයක් මෙතන තියෙන. ඒ කියන්නේ මවුල භාගයක් මෙතන තියෙන. ඒකත් අවුට්. ජලය ග්‍රෑම් 8ක් තුල අඩංගු ජල අණු සංඛ්‍යාව. ඒකත් වැරදිනේ. රයිට් ජලයේ සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? 18යි. රයිට් ඒකින්ද ඒකත් අවුල්. 4 බලන්න. මෙතේන් ග්‍රෑම් 16ක් තුල අඩංගු මෙතේන් අණු සංඛ්‍යාව. අන්න ඒක හරි. රයිට් මෙතේන් නේද? මෙතේන් කියලා කියන්නේ CH4 නේ. මෙතේන් කියන්නේ CH4. රයිට් එතකොට CH4 වල සාපේක්ෂ අණුක ස්කන්ධය කීයද? කාබන් වල 12යි හයිඩ්‍රජන් වල එක වැඩි කිරීම 4යි නේ. රයිට් හයිඩ්‍රජන් ඔක්කොගේම එකතු ගත්තොත් 4යි. ඒ කියන්නේ කීයද? 16යි. හරිනේ. එතකොට මේ ප්‍රමාණයට ග්‍රෑම් වලින් ගත්තොත් එහෙම මෙතේන් ග්‍රෑම් 16ක් තුල පවතින මවුල සංඛ්‍යාව 1යි. right එතකොට 7 4 උත්තරේ. මුලින් ඉඳලා කියන්නේ ඉතින් මුලින් ඉඳලා කියන්නේ කොහොමද ඉතින් මට යන්න දෙනවා ආය සති දෙකකට කලින් එහා යන්න වෙනවා. හරිද? හරි ඊළඟ ගාන බලන්න. රයිට් ව්‍යුහගත රචනා ප්‍රශ්න නේ. හරි. එතකොට මේකේ මෙහෙමයි ඔය බහුර ටික හොඳ බහුර ටිකක් රයිට් ඔයාලට හිතන්න තියෙනවා කියලා. හරි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. රයිට්. පරමාණු අණු හා අයන ඉතා කුඩා බැවින් ඒවායේ ස්කන්ධය ග්‍රෑම් කිලෝග්‍රෑම් වැනි ඒකක වලින් ප්‍රකාශ කිරීම අපහසුයි. ඒක හරියනේ ඉතින් අපි ඉගෙන ගන්නනේ ඒක නේ. මේ නිසා තෝරාගත් පරමාණුක ස්කන්ධයකට සාපේක්ෂව ස්කන්ධය ප්‍රකාශ කරනු ලැබයි. අන්න ඒකට තමයි අපි කියන්නේ මොකද්ද? ඒකට තමයි අපි කියන්නේ සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. ඉතින් සාපේක්ෂ පරමාණුක ස්කන්ධය. මේ නිරූපණය කරන සටහනක් පහත දැක්වේ. right හරි එතකොට මෙතන තියෙනවානේ පරමාණු වෙන්න පුළුවන් අණු වෙන්නත් පුළුවන් අයන වෙන්නත් පුළුවන් ඇවගාඩ්‍රෝ නියතය. හරි right එහෙමනම් සෝඩියම් ක්ලෝරයිඩ් ග්‍රෑම් කීයක් තුලද මේ පරමාණු ප්‍රමාණය පවතින්නේ? sorry සෝඩියම් ක්ලෝරයිඩ් ගත්තොත් එහෙම සම්පූර්ණ අණු ප්‍රමාණය නේ අණු ප්‍රමාණය. කාබන් ග්‍රෑම් 12ක් තුල මේක පවතිනවා. හරිනේ. නේ කාබන් ග්‍රෑම් 12ක් තුල ඒ ප්‍රමාණය පවතිනවා. H2O ග්‍රෑම් කීයක් තුලද පවතින්නේ? නයිට්‍රජන් ග්‍රෑම් 14ක් තුල ඒ ප්‍රමාණය පවතිනවා නේ. right. අහනවා කාබන් 6 12 පරමාණුවේ ස්කන්ධයෙන් 12න් එකක් කුමන නමකින් හැඳින්වේද? මොකක් කියලාද අපි හඳුන්වන්නේ පුතාලා? අපි හඳුන්වන්නේ මොකක් කියලාද? පරමාණුක ස්කන්ධ ඒකකය නේ. පරමාණුක ස්කන්ධ ඒකකය කියලා තමයි අපි හඳුන්වන්නේ. right පරමාණුක ස්කන්ධ ඒකකය. හරි ඒක අපි හඳුන්වන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. නේද? අපි ඉගෙන ගත්තා
සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමානයි මොකද්ද? යම්කිසි right යම්කිසි පරමාණුවක ස්කන්ධය බෙදන්න ඕන කාබන් 6 12 समस्थानिके परमाणुवක ස්කන්ධය වැඩි කිරීම එක බෙදීම 12 නේ right සාපේක්ෂ පරමාණු ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද යම්කිසි පරමාණුක ස්කන්ධය කාබන් 6 12 පරමාණුක ස්කන්ධයෙන් 12න් එකක් මෙන් කී ගුණයක්ද යන්නේ කියන එක තමයි අපි හඳුන්වන්නේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. ඒතර මෙන්න මේ පදයට අපි තනි වචනයක් කිව්වා. මෙන්න මේ පදයට. හරි. මේ පදයට පුතාලා කාබන් 6 12 පරමාණුක ස්කන්ධය බෙදීම 12 කියලා කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. ඒ කියන්නේ මේක තවත් සමීකරණයක් අපි ලියන්න පුළුවන් නේද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? යම්කිසි පරමාණුක ස්කන්ධ බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය කියන්නේ මොකද්ද? කාබන් 6 12 समस्थानिके පරමාණුක ස්කන්ධය 12න් බෙදලා එන උත්තරේ නේ? right? හරි. මේක තමයි කියන්නේ පරමාණුක ස්කන්ධ ඒකකය. අහනවා සටහනේ දක්වා ඇති x අගය කොපමණද? x කෙලිම එකතු කරන්නනේ තියෙන්නේ නේද පුතාලා? right මේ තියෙන්නේ සාපේක්ෂ අණුක ස්කන්ධ. h වල 2යි o වල 16යි. 16යි 2යි 18යි. උත්තරේ කීයද? 18යි ග්‍රෑම් කියලා ලියන්න. 18යි ග්‍රෑම්. y හි අගයට අනුරූප රාශිය කුමන නමකින් හැඳින්වේද? y හි අගයට අනුරූප රාශිය මොකද පුතා එතකොට මේ y හි අගයට සාපේක්ෂ ඒකට අපි කියන නම මොකද්ද? සාපේක්ෂ මොකද කියන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය නේ. මොකද කියන්නේ? සාපේක්ෂ අණුක ස්කන්ධය. right y හි අගයට අනුරූප රාශිය කුමන නමකින් හැඳින්වේද? right ලියා ගන්න සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒතර y හි අගය කීයද ඇත්තටම? සෝඩියම් වල 23යි ක්ලෝරින් වල 35.5යි. දෙක එකතු වුණාම 58.5යි සෝඩියම් ක්ලෝරයිඩ් වල සාපේක්ෂ අණුක ස්කන්ධය නේ. සාපේක්ෂ අණුක ස්කන්ධය. ඒක අහලා නැහැ මෙතන නේද? right. අහනවා H2O අණුමවුල දෙකක ස්කන්ධය සොයන්න. හරිම ලේසිනේ ඝන හදන්නත් දෙයක් නේ දැන් නන්නේ. H2O මවුලයක ස්කන්ධය පුතාලා ග්‍රෑම් කීයද? හයිඩ්‍රජන් වල එතන දෙක එකතු වුණාම අතන ඔක්සිජන් වල 16යි කීයද? 18යි. ඒ කියන්නේ මවුලයක ස්කන්ධය ග්‍රෑම් 18යි. එහෙමනම් මවුල දෙකක ස්කන්ධය කීයද? 18 වැඩි කිරීම 2 32යි. right sorry 36යි නේ 36යි. ඉතින් ඕක මෙහෙමයි. ඉතින් ඕක ලියලා හදන්න ඕන. right ලකුණු දෙන්නේ එහෙමනේ. right කියන්නේ H2O හි සාපේක්ෂ අණුක ස්කන්ධය ඔකේ දීලා තියෙනවනේ නේද ඔක්කොම මොනවද මේ උඩින්ම දීලා තියෙනවනේ right එකින්ද මෙයාගේ පරමාණු ස්කන්ධය 1 වැඩි කිරීම 2 ධන ඔක්සිජන් වල 16යි ඒ කියන්නේ 18යි right එම නිසා H2O හි මෞලික ස්කන්ධය ඒ කියන්නේ මෞලයක ස්කන්ධයට අපි කියන මොකද්ද මෞලික ස්කන්ධය කීයද ග්‍රෑම් 18යි එම නිසා H2O හි මෞල දෙකක ස්කන්ධය කීයද 18 ග්‍රෑම් වැඩි කිරීම 2 36යි ග්‍රෑම්
right ඊළඟට අහනවා හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන සොයන්න. H2O අණුමවුල දෙකක තියෙන නේ H2O අණුමවුල දෙකක තියෙන හයිඩ්‍රජන් පරමාණු මවුල ගණන right හයිඩ්‍රජන් පරමාණු මවුල ගණනයි හොයන්නේ right ඔව් එතකොට පුතාලා එතනත් එමයයි නේ H2O මවුලයක අඩංගු අණු සංඛ්‍යාව කීයක්ද අවගාඩ්‍රෝ නියතයක් නේ 6.02 වැඩි කිරීම 1023 හරි right H2O අණුවේ right එහෙනම් අපිට ගන්න පුළුවන් කෙලිම නේ right එම නිසා H2O හි අඩංගු මොනවාද පරමාණු සංඛ්‍යාව H2O හි අඩංගු H පරමාණු සංඛ්‍යාව නේ හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව මොකද කරන්න ඕන අණුවක තියෙනවා දෙකක් එකින්ද මේක වැඩි කරන්න ඕන දෙකෙන් හරි right එනම් H2O මවුලයක අඩංගු H පරමාණු සංඛ්‍යාව මොකද වෙන්නේ මෙන්න මේක තමයි නේ 6.02 වැඩි කිරීම 1023 වැඩි කිරීම 2 අහන්නේ මවුල දෙකක එම නිසා H2O මවුල දෙකක අඩංගු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව මොකද කරන්න ඕන මේකත් වැඩි කරන්න ඕන දෙකෙන් නේ මේකත් වැඩි කරන්න ඕන දෙකෙන් ඒ කියන්නේ පුතාලා අහන්නේ මවුල සංඛ්‍යාවනේ අහන්නේ right එම නිසා H මවුල සංඛ්‍යාව කීයද මේ මවුලයක්නේ දෙවරක් දෙක කියන්නේ 4යි මවුල 4යි right H2O අණු මවුල දෙකක අඩංගු හයිඩ්‍රජන් පරමාණු මවුල සංඛ්‍යාව right හයිඩ්‍රජන් පරමාණු මවුල සංඛ්‍යාව විතර කීයද මවුල 4යි මම මෙහෙමයි මම අර ටිකක් දිගට මේක අරන් දෙනවා කෙටි කරන්න පුළුවන් ඈ මේ පියවරවල ඔක්කොම ෆලෝ කරන්න අවශ්‍යතාවයක් නැහැ හරිද මම අර තේරෙන්න ඕන හින්දා මම මේ දිගට අරන් තියෙන්නේ නැත්තම් කෙලිම අපිට ලියන්න පුළුවන් H2O මවුලයක අඩංගු හයිඩ්‍රජන් පරමාණු සංඛ්‍යාව මවුල 2යි එම නිසා H2O අණු මවුල දෙකක අඩංගු හයිඩ්‍රජන් පරමාණු මවුල සංඛ්‍යාව 2 වැඩි කිරීම 2 4යි එහෙම ලියන්න පුළුවන් ඊළඟ ප්‍රශ්නේ අහනවා මුළු පරමාණු ගණන සොයන්න H2O මවුල දෙකේ තියෙන මුළු පරමාණු ගණන right H2O මවුල දෙකේ තියෙන මුළු පරමාණු ගණන හරිම ලේසියිනේ පුතාලා ආයෝක ගණන් හදන්න මොනවත් නැහැ නේ කෙලින්ම නේද right H2O මවුල එකක තියෙන පුතාලා right H2O මවුලයක ඇති මුළු පරමාණු සංඛ්‍යාව
මුළු පරමාණු සංඛ්‍යාව කීයද එන්නේ? අණු නම් මෙච්චරක් තියෙනවා. 6.02යි 2 වැඩි කිරීම 10 23යි. අණු H2 අණු මෙච්චරක් තියෙනවා. එක අණුවක තියෙනවා පරමාණු 3ක්. හරි. එහෙමනම් මවුල දෙකක බලන්න මොකද කරන්න ඕනේ? මේක වැඩි කරන්න දෙකෙන්. right දෙකෙන්. right එම නිසා මේ කෙලින්ම හදමු. right H2O මවුල දෙකකම කියලා හදමු කෙලින්මයි. ඉඩත් අඩුයි. right මවුල දෙකක ඇති මුළු පරමාණු සංඛ්‍යාව ඔන්න ඔච්චරයි. හරි. මේක සුළු කරොත් අපිට ලැබෙන උත්තරය 3 2 6යි නේද? අපිට ලැබෙන උත්තරය පුතාලා 36.132 කියලා. සුළු කරලා බලන්න. 1.32 වැඩි කිරීම 10 23ක්. හරි. එතකොට අපි මේක එක දශම ස්ථානයකට අපි මේක වට යවුවොත් 3.6යි 1යි 3යි 2 වැඩි කිරීම 10 24ක් එනවා. හරි. තේරුණානේ? පොඩි සරල දේවල් තියෙන්නේ. right සාපේක්ෂ අණුක ස්කන්ධය, සාපේක්ෂ පරමාණු ස්කන්ධය, මවුලය, අවොගාඩ්‍රෝ නියතය නේ. ওই ටික තමයි තියෙන්නේ. වෙන මොනවත් නෑ මේකේ. හරි. ඊළඟට ප්‍රශ්නය අහනවා පස්වෙනි එකට ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට යොදා ගන්නා සම්මත ඒකකය. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමට අපි යොදා ගන්න සම්මත ඒකක තමයි මවුලය. මවුලය right ස්කන්ධ මැනීමේ සම්මත ඒකකය නෙමෙයි මේ අහන්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය මැනීමේ සම්මත ඒකකය මවුලය. right මවුලය වරන් ඇතුලේ MOLE සිම්පල් අකුරු MOLE ද්‍රව්‍ය ප්‍රමාණයේ සම්මත ඒකකය. ද්‍රව්‍ය ප්‍රමාණයේ සම්මත ඒකකය ස්කන්ධය ගැන නෙවෙයි මේ අහන්නේ. ද්‍රව්‍ය ප්‍රමාණය. ද්‍රව්‍ය ප්‍රමාණය. right ඒ කියන්නේ පුතාලා ඒ කියන්නේ හරිද? ඕනෑම ද්‍රව්‍යයක හරි මවුලයක් තුල අඩංගු එහි මූලික තැනුම් ඒකක ප්‍රමාණය right අවොගාඩ්‍රෝ නියතය කියලා අපි කියන්නේ. අවොගාඩ්‍රෝ නියතය. හරි නේද? එතකොට මේ ප්‍රශ්නේ හරි. මේකේ මේ තියනවා මේ කරපු නැති පාඩමක ප්‍රශ්නකුත් දාලා තියෙන මම ඒක කරන්න එපා කිව්වා. ඔය මිනිරන් පරමාණු දැලිස සෝඩියම් ක්ලෝරයිඩ් ඒ ටික තව ඉස්සරහා කරන්න තියෙන පාඩමක ප්‍රශ්නයක්. right ඒකින්ද මේකේ අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. right මේක දැනට අවශ්‍ය නැහැ මේක. මේක තව අපි කරලා නැහැ මේ පාඩම. ඉතින් මම මේක දැන් අහන එක සාධාරණ නැහැ. right මේක ඉතින් මට හදලා දුන්නට පස්සේ තමයි මේක දැක්කේ. right XY2 නම් සංයෝගයක මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 44ක් විය. XY2 right XY2 කියන සංයෝගයක් තියෙනවා. ඒකේ මෞලික ස්කන්ධය මෞලයට ග්‍රෑම් 44ක්. මෞලික ස්කන්ධය යනුවෙන් කුමක් හැඳින්වේද? හරිම සරලයි. මොකද්ද? මෞලික ස්කන්ධය. right මෞලයක ස්කන්ධය මෞලික ස්කන්ධය ලෙස හඳුන්වනවා. right මෞලයක ස්කන්ධය මෞලික ස්කන්ධය ලෙස හඳුන්වනවා. right කියන්නේ යම්කිසි මූල ද්‍රව්‍ය හෝ සංයෝග right යම්කිසි මූල ද්‍රව්‍ය හෝ සංයෝග
මෞලික ස්කන්ධය ලෙස හඳුන්වයි. XY2 අණුමවුල 10ක් ලැබා ගැනීමට කිරාගත යුතු XY2 ස්කන්ධය කොපමණද? right. අණුමවුල 10ක් ලබා ගන්න. දැන් මෞලික ස්කන්ධ පුතාලා මේ ග්‍රෑම් 44යි නම් එවනම් මෞල 10ක ස්කන්ධය ගන්න මොකද කරන්න ඕන? ඔය දීලා තියනාගේ වැඩි කරන්න ඕන 10යි. right 10න් වැඩි කරන්න. එතකොට එනවා 440යි ග්‍රෑම්. 440යි ග්‍රෑම්. ඒක හදන්න දෙයක් නැහැ කෙලින්ම. right? හරිද? කෙලින්ම මෙතන ලියන්න තියෙන්නේ මෞලයට ග්‍රෑම් 44 වැඩි කිරීම 10යි. තින්න නැතිනවා නෙවෙයි. right? කෙලින්ම උතන උත්තරේ 44යි ග්‍රෑම් මේ මොකද්ද? මේ තියෙන මෞලික ස්කන්ධනේ මෞලයට ග්‍රෑම් වැඩි කිරීම 10යි. 440යි ග්‍රෑම්. ඊළඟ ප්‍රශ්නය අහනවා XY2 කාමරුෂ්ණත්වයේදී වර්ණයක් හෝ ගන්ධයක් නොමැති වායුවකි. ඝන අවස්ථාව අධි ශීතකාරකයක් ලෙස භාවිත වේ. මේ අනුව XY2 වීමට වඩාත්ම ඉඩ ඇත්තේ NO2, CO2, SO2 අතරින් කවරක්ද කියලා අහන පුතාලා. හරි? හරිද? එතකොට නයිට්‍රජන් ඩයොක්සයිඩ් NO2 නයිට්‍රජන් ඩයොක්සයිඩ් වායුව මොන පාටද? ඒකට පාටක් තියෙනවා. රතු දුමුරු පැහැය. right? CO2 කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වායුව පාටක් නැහැ, ගන්ධයකුත් නැහැ. SO2 කියන්නේ සල්ෆර් ඩයොක්සයිඩ් ගන්ධයක් තියෙනවා. ඉන්න බෑ. පැත්ත පළාතේ. පට්ට ගඳයි. හරිද? එතකොට පුතාලා මෙතන CO2 නිකන් අනිත් පැත්තෙනුත් හිතන්නකෝ නේ CO2 කාබන් 12යි ඔක්සිජන් 16 32යි ඔක්කොම එකතු වුණාම කීයද? 44යි. ගානට මැච් වෙනවා. right? කාබන් ඩයොක්සයිඩ් වල අණුක ස්කන්ධය කීයද? අණුක ස්කන්ධය කීයද? ග්‍රෑම් 44යි. sorry අණුක ස්කන්ධය 44යි. අණුක ස්කන්ධ ඒකක නෑනේ. right? අණුක ස්කන්ධය 44යි. ගානට මැච් වෙනවා. මොකද්ද උත්තරේ? CO2 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 අධිශීතකාරකයක් යනු කුමක්ද? ඒ කියන්නේ පුතාලා දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය නේ. දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය. අධිශීතකාරකය. right? දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය. අධිශීතකාරක කියන්නේ දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය. right? ඒකනේ දැන් කාබන් ඩයොක්සයිඩ් අපි භාවිතා කරන්නේ ගිනි නිවන්න. එකක් තමයි කාබන් ඩයොක්සයිඩ් කියලා කියන්නේ ගින්නට තනිකරම ප්‍රතිවිරුද්ධයිනේ නේද? right? එතකොට අනිත් පැත්තෙන් තමයි එයා උෂ්ණත්වය අඩු කරනවා. එයා හරි සීතලයි. හරි කාබන් ඩයොක්සයිඩ් වායුව සීතල වායුවක්. හරි? ඔය ෆයර් එක්ස්ටින්ග්විෂර්ස් තියෙන ඔය බැංකු වල එහෙම තියෙන අර රතු පාට බෝතල් එහෙම වල තියෙන්නේ. ගින්නක් ඇති වුණාම නිවන්න පාවිච්චි කරනවා CO2 ගෑස් එක. හරි? එතකොට එයා ගින්න නිවන්න උදව් කරන ආකාර දෙකකින්. එකක් තමයි අර දහන පෝෂක එතන ඉවත් කරනවා. ඔක්සිජන් වායුව රීප්ලේස් කරලා දානවා. අනිත් පැත්තෙන් තමයි උෂ්ණත්වය අඩු කරනවා. මේ අවශ්‍ය ජවන උෂ්ණත්වය අඩු කරලා දානවා. right? සීතලයි. කාබන් ඩයොක්සයිඩ් වායුව ඒ සිලින්ඩරෙන් එළියට යනකොට ඒ සිලින්ඩරේ වටේ මිදෙනවා අයිස්. අර වායු ගෝලයේ තියෙන ජල වාෂ්ප ඝනීභවන වෙලා සිලින්ඩරේ වටා අයිස් විතර තැන්පත් වෙනවා. ඒ තරම් මේක සීතලයි. right? සිසිලන කාරකයක් ලෙස භාවිතා කරනවා. හැබැයි ඉතින් මෙහෙමකුත් තියෙනවා. හරිතාගාර ආචරණයේදී වෙන්නේ ඔක අනිත් පැත්ත නේ. කාබන් ඩයොක්සයිඩ් වායුව කියලා කියන්නේ තාපය උරා ගන්න වායුව. right? ඒ අණුව තාපය උරා ගන්නවා. ඒතර කාබන් ඩයොක්සයිඩ් වැඩි වුණොත් එහෙම පරිසරයේ මොකද වෙන්නේ? කාබන් ඩයොක්සයිඩ් අණුව තාපය උරා ගන්න හින්දා ඒ පරිසර උෂ්ණත්වය වැඩි වෙනවා. right?
හරිතාගාර ආචරණයේදී සිද්ධ වෙන්නේ ඕක තමයි. කාබන් ඩයොක්සයිඩ් ප්‍රතිශතය වායුගෝලයේ වැඩි වුණාම මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා නේ. රයිට්? බස් එකක එහෙම තෙරපිලා යනකොටත් එහෙම වෙන්නේ ඇයි ඒ? බස් එක තෙරපිලා යනකොට මිනිස්සු ඔක්කොම දැන් හුස්ම ගන්නවා. ඔක්කොම කාබන් ඩයොක්සයිඩ් හෙලනවා. බස් එක ඇතුලේ කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වෙන්න වැඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? උෂ්ණත්වය රඳා පවතිනවා. පට්ට දාඩියක් දාන එතකොට. රයිට්? අතිශීතකාරක කියන්නේ කුමක්ද? ලියන්න උත්තරේ මොකද? දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය. රයිට්? දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය. දැඩි සිසිලසක් පවතින ද්‍රව්‍ය හෝ නැත්නම් දැඩි සිසිලසක් ජනිත කළ හැකි ද්‍රව්‍ය කියලා ලිව්වත් කමන්නේ. right. රචනා ප්‍රශ්න ටිකට යමු. ඔක්කොම ඔයාලා හදලා තියෙන්න ඕන හදලා තියෙනවා ඇති කියලා තමයි මම හිතන්නේ. මම මොකද ගිය සතිත් මම මේක කරේ නැත්තේ හදපු නැති හින්දායි. හරි. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න. right. පිරිසුදු මැග්නීසියම් ග්‍රෑම් 3ක් සම්පූර්ණයෙන් දහනය වනතුරු රත් කරන ලදී. කියන්නේ මැග්නීසියම් ග්‍රෑම් 3ක්. හරි. එතකොට Mg වල දීලා තියෙන සාපේක්ෂ පරමාණු ස්කන්ධ 24යි කියලා. ඔක්සිජන් වල 16යි කියලා දීලා තියෙනවා. මැග්නීසියම් දහනය කිරීමේදී ඇතිවන නිරීක්ෂණ මොනවාද? ඔයාලා මේක දන්නවනේ. පොඩි කාලෙත් ඉගෙනගෙන තියෙනවා. මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරනකොට මොකද වෙන්නේ? දීප්තිමත් සුදු දැල්ලක් ලබා දෙනවනේ. දීප්තිමත් සුදු දැල්ලක්. right? යන උත්තරේ. මැග්නීසියම් දහනය වීමේදී දීප්තිමත් සුදු දැල්ලක් ලබා දී. දීප්තිමත් සුදු දැල්ලක් ලබා දෙන අතර සුදු පාට කුඩක් ඉතිරි වේ. සුදු පාට කුඩක් ඉතිරි වේ. මොනවද ඒ සුදු පාට කුඩ? මැග්නීසියම් ඔක්සයිඩ්. මැග්නීසියම් ඔක්සිජන් එක එකතු වෙලා වායුගෝලයේ මැග්නීසියම් ඔක්සයිඩ් හදනයි මේ දෙන්නගෙම right. එතකොට මෙතන ඔක්සිජන් දෙකක් තියෙනවා. නිකන් මේකට දෙකක් MgO වෙන්න ඕන. මෙතනත් දෙකක් Mg වෙන්න ඕන. හරි. ඔයාලා දන්නවා දැනනවානේ මැග්නීසියම් වල සංයුජතාවය කීයද? 2යි. ඔක්සිජන් වල සංයුජතාවයත් 2යි. right. ඒකින්ද මේ දෙන්න හදන සංයෝගයේ දෙක දෙකනේ තියෙන්නේ. ඒකින්ද MgO කියලාම තමයි අපි ලියන්නේ. ඔක තමයි සමීකරණය. ඔන්න මේක අපිට ඝන අවස්ථාව වායු අවස්ථාව ලියන්න පුළුවන් නේ. මේක S මේක G මේකත් S. තුලිත රසායනික සමීකරණය. හරි. ඒ කියන්නේ දෙපැත්තේ තියෙන පරමාණු සංඛ්‍යාවන් සමාන වෙන්න ඕනේ. මේ පැත්තේ මැග්නීසියම් පරමාණු දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක. මේ පැත්තේ ඔක්සිජන් පරමාණු දෙකක් තියෙනවා. මෙන්න මේ දෙක නේ. O2. right. ඊට අහනවා මැග්නීස් ඒක ලියුවනේ දැන්. right. ග්‍රෑම් 12ක් තුල අඩංගු මැග්නීසියම් මවුල ගණන කොපමණද කියලා අහනවා නේ. right. ග්‍රෑම් 12ක් තුල අඩංගු මැග්නීසියම් මවුල ගණන කොච්චරද කියලා අහනවා. ඔකේ අපි සමීකරණයක් ඉගෙන ගත්ත පුතාලා n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M නේද? n කියලා කියන්නේ මවුල ප්‍රමාණය. හරි? m කියලා කියන්නේ දී ඇති ස්කන්ධය. m කියලා කියන්නේ මෞලික ස්කන්ධය. right. එතකොට මෙතන අහන්නේ මෞල ප්‍රමාණය නහන්නේ. එතකොට මැග්නීසියම් වල මෞලික ස්කන්ධය කීයද?
24යි ග්‍රෑම් මවුලට. එතකොට අහන්නේ දැන් දී ඇති ස්කන්ධයේ ග්‍රෑම් 12ක් තුල අඩංගු ප්‍රමාණයයි අහන්නේ මවුල කොච්චරද කියලා. එතන මවුල කීයද පුතාලා? මවුල 0.5යි. හරි මවුල 0.5යි. මේකනේ ග්‍රෑම්ට ග්‍රෑම් කැපිටල් යනවා මවුල උඩට ගියාම මවුල විතරක් හිතෙනවා. ඊළඟට අහනවා මැග්නීසියම් ග්‍රෑම් 3ක් තුල අඩංගු මවුල ගණන කොපමණද? ඊට කලින් අහනවා මොකක්ද? ඊට කලින් අහනවා මැග්නීසියම් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා අහනවානේ. මැග්නීසියම් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව කොපමණද කියලා අහනවානේ. එතකොට පරමාණු සංඛ්‍යාව මැග්නීසියම් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාවයි අහන්නේ. right? එතකොට පුතාලා හරි? එතකොට මෙයාගේ මෞලික ස්කන්ධය ග්‍රෑම් 24ක් තුල පවතිනවා පරමාණු මෙච්චරක්. අවගාඩ්‍රෝ නියතය 24ක් තුල අවගාඩ්‍රෝ නියතයක් පවතිනවා නම් අහන්නේ ග්‍රෑම් 12ක් තුල කොච්චරද කියලා අහන්නේ. ඒ කියන්නේ කෙලිම එකෙන් භාගයක් නේ. කියන්නේ 3.01 වැඩි කිරීම 1023ක්. මැග්නීසියම් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව. right? මැග්නීසියම් ග්‍රෑම් 12ක් තුල අඩංගු පරමාණු සංඛ්‍යාව. තේරෙනවනේ? මෙන්න මේ සමීකරණ දෙක හොඳට මතක තියාගන්න. හරි? දැන් ඔයාලට මවුල ප්‍රමාණය හුවොත් ඔයාලගේ මවුල ප්‍රමාණය කීයද කියලා අහනවනම් අපි දාන්නේ මේ සමීකරණය. n සමානයි සිම්පල් m බෙදීම m. කියන්නේ දී ඇති ස්කන්ධය බෙදන්න ඕන මෞලික ස්කන්ධය. හරි දී ඇති ස්කන්ධය බෙදන්න ඕන මෞලික ස්කන්ධය. දැන් අනිත් පැත්තෙන් අහන්න පුළුවන් පරමාණු සංඛ්‍යාව කොච්චරද කියලා. ඒතර පරමාණු සංඛ්‍යාව අපි ගන්න කෙලින්ම එයාගේ මෞලික ස්කන්ධය. ඒ කියන්නේ එයාගේ මොකද්ද? සාපේක්ෂ පරමාණුක ස්කන්ධය තුල පවතින පරමාණු මවුල සංඛ්‍යාව. කියන්නේ පරමාණු සංඛ්‍යාව වැඩි කරන්න ඕන දී ඇති ස්කන්ධය. right? මේක සාපේක්ෂ මම වලට පාඩම මුලින් පටන් ගද්දිත් කිව්වා. මේක එක්ක සාපේක්ෂ අණුක ස්කන්ධ වෙන්න පුළුවන්. නැත්නම් සාපේක්ෂ පරමාණු ස්කන්ධ වෙන්න පුළුවන්. ඒ තුල පවතිනවා අවගාඩ්‍රෝ නීතිය. right? ඒකට අපිට අවශ්‍ය ගන්න වැඩි කරලා ගන්නවා. ඊළඟ ප්‍රශ්න බලමු මොකක්ද තියෙන්නේ. එතකොට මේක හරි. මේ ප්‍රශ්නේ හරි. පරමාණු ස්කන්ධය ලිවීමේදී කාබන් 612 සමස්ථානිකයේ ස්කන්ධෙන් 12න් එකක් යන භාවිතා කරයි. හරිනේ නේද? ඉහත සඳහන් ප්‍රකාශය හඳුන්වන නම කුමක්ද? අර තනි නම මම ඔයාලට කිව්වේ මුලින්ම. ඕකට කියන තනි නම මොකද? පරමාණුක ස්කන්ධ ඒකකය. right? පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණු ස්කන්ධය ලිවීමේදී කාබන් 612 සමස්ථානික ස්කන්ධෙන් 12න් එකක් යන භාවිතා කරයි. right? ඊට සඳහන් ප්‍රකාශයේ හඳුන්වන නම කුමක්ද? පරමාණු ස්කන්ධ ඒකකය. ඊළඟට අහනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධය යනු කුමක්ද? ඔයාලා සමීකරණ ලිව්වා නම් ඇති. right? සාපේක්ෂ පරමාණු ස්කන්ධය යනු කුමක්ද කියලා ඇහුවා නම් කෙලින්ම අර සමීකරණ ලියලා දාන්න. දන්නවනේ සමීකරණ? ලියන්න ඕනේ නැහැ නේද? सापेक्ष परमाणु स्कंधे समानाय
මූලද්‍රව්‍යයේ ස්කන්ධය. right? මූලද්‍රව්‍යයේ පරමාණුක ස්කන්ධය පරමාණුක ස්කන්ධය බෙදීම මෙතන පුතාලා ඔයාලා ලියන්න පුළුවන් කෙලින්ම පරමාණුක ස්කන්ධ ඒකක කියලා ලියන්නත් පුළුවන්. හරි පරමාණුක ස්කන්ධ ඒකකය කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම අරක ලියන්නත් පුළුවන්. කාබන් 6 12 right සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම එක බෙදීම 12. පස්වෙනි ගාන ඈ පස්වෙනි ගාන හැදුවේ නැද්ද? හැදුවේ නෑ නේ. පස්වෙනි ගාන හැදුවේ නෑ. ඕනේ මැග්නීසියම් ග්‍රෑම් 3ක් තුල අඩංගු මවුල ගන්න කොපමණද? ඔය කෙලින්ම ගන්නවට සමීකරණය දාන්න දෙන්නේ නේ. මොකද්ද? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් m. හරි? ඒතර m වල 24යි. එයාගේ මෞලික ස්කන්ධය right? මෞලික ස්කන්ධය right? ඒ කියන්නේ මෞලයට ග්‍රෑම් 24යි. m කීයද අහන්නේ? ග්‍රෑම් 3ක්. ග්‍රෑම් 3ක්. කෙලින්ම කීයද? 3. කියන්නේ 8න් එකක් නේ නේද? එක බෙදීම 8යි. ග්‍රෑම්ට ග්‍රෑම් කැපිලා ගියාම මවුල් 8න් එකක්. 8න් එකක් කියලා කියන්නේ කීයද පුතාලා? ඔක බෙදුවොත් එක බෙදීම 8 කියන්නේ 0.125යි මවුල නේ. right? මෙහෙම ලිව්වත් කමක් නැහැ. මේක මෙහෙම පොතෙන් තිබ්බත් කමක් නැත්නම් 0.125යි මවුල. එක බෙදීම 8. හරි නේද? right. ඊළඟට යමු. ඊළඟට අහන පුතාලා ක්ලෝරීන් පරමාණුවක ස්කන්ධය දීලා තියෙනවා. ග්‍රෑම් 5.9.3 වැඩි කිරීම 10 ඍණ 23ක් වේ. පරමාණුක ස්කන්ධ ඒකකය 1.66 වැඩි කිරීම 10 ඍණ 24ක් වේ. ක්ලෝරීන් වල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සොයන්න. හරිම ලේසියිනේ. හරිම ලේසි. ඔව් කෙලින් මේකට දාන්නයි තියෙන්නේ නේ. right? මූලද්‍රව්‍ය පරමාණුක ස්කන්ධය දීලා නේ. ක්ලෝරින් වල පරමාණුක ස්කන්ධය දීලා තියෙන. කීයද? 5.9.03 වැඩි කිරීම 10 ඍණ 23යි. ග්‍රෑම් බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය පුතාලා පරමාණුක ස්කන්ධ ඒකකය 1.66 වැඩි කිරීම 10 ඍණ 24යි ග්‍රෑම්. ඔක බෙදන්නයි තියෙන්නේ. නේද? මේක බෙදන්නයි තියෙන්නේ. කී දෙන්නේ මේක බෙදුවොත් එහෙම. 5.9.3 බෙදීම 1.66න් බෙදුවොත් එහෙම බලන්න උත්තරේ එනවා ක්ලෝරින් කෙලින්ම. හරි? ආයිද ඔක අහන්න බලන්න දෙන්නේ කෙලින්ම 35.5 එන්නේ කෙලින්ම. right? හරිද? ඒ කියන්නේ මෙතන උත්තරේ වාට එනවා 3.5 වැඩි කිරීම 10 right 3.55 හරි හරිද? ඒතර පුතාලා දැන් මෙහෙමයි වෙන්නේ මෙතන 3.55 වැඩි කිරීම 10
දැන් මෙතන 10 ඍණ 23 මෙතන 10 ඍණ 24 right එතන මේක ඇවිල්ලා 10 23 ගත්තොත් තව යට 10 එකක් තියෙනවා නේ 10 තව බලයක් තියෙනවා මෙතන right ඒ 10 බලයත් උඩට આવුත් එහෙම කියන්නේ 10න් වැඩි වෙනවා 10න් වැඩි වුණා මෙතන අගි කී දෙන්නේ 35.5යි right මොකද මෙතන 10 ඍණ 23 මෙතන 10 ඍණ 24 right අපි මේක විතරක් බෙදුවොත් එහෙම මේ දෙක පැත්තකින් තියලා මේක මේකෙන් බෙදුවොත් එහෙම අපිට එන්නේ 3.55 right 3.55 එතකොට යට 1/10ක් තියෙනවනේ ඒ 10ත් උඩට ගියාම ඒක වැඩි වුණොත් එහෙම මේකෙන් 35.5යි ඊළඟට අහනවා කාබන් ග්‍රෑම් 24ක් තුල අඩංගු කාබන් මවුල ගණන කොපමණද? අන්න මවුල ගණන අහන්නේ පුතාලා. කෙලිම මවුල ගණන අහනකොට මොකද අපි දාන සමීකරණ මවුල ගණන අහනකොට ඒ කියන්නේ මොකද්ද? n සමානයි සිම්පල් m බෙදීම කැපිටල් M. හරි? n කියන්නේ මවුල ගණන. right. මොකක්ද අහන්නේ? කාබන් ග්‍රෑම් 24ක් තුල අඩංගු කාබන් මවුල ගණන. right. එතකොට කාබන් ග්‍රෑම් 24ක් තුල අඩංගු කාබන් මවුල ගන්න. කාබන් වල මෞලික ස්කන්ධය මවුලයට ග්‍රෑම් 12යි. මෞලික ස්කන්ධය කාබන් වල. අහන්නේ 24ක් තුල අඩංගු. ඒ කියන්නේ ග්‍රෑම් 24ක් තුල අඩංගු මවුල ප්‍රමාණයයි අහන්නේ. කීයද පුතාලා? 2යි. G to G කැවිලා ගියාම කීයද? මවුල 2යි. ඊළඟට අහනවා හයිඩ්‍රජන් පරමාණුවේ සමස්ථානික වර්ග 3 නම් කරන්න. ඒක දන්නවනේ ඔයාලා නේ මොනවද? ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම් නේ. හයිඩ්‍රජන් වල තියෙන සමස්ථානික 3 ප්‍රෝටියම්, ඩියුටීරියම් සහ ට්‍රිටියම්. ට්‍රිටියම්. මොකද? තව ප්‍රශ්නයක් තියෙනවා නේ. right. කාබන් 612 සමස්ථානික පරමාණු අඩංගු ඉලෙක්ට්‍රෝන, ප්‍රෝටෝන සහ නියුට්‍රෝන සංඛ්‍යාව ලියන්න. කාබන් එකයි. මොකක්ද නේද? කාබන් 612 සමස්ථානිකයේ තියෙන right කාබන් 612 මෙන්න මේ සමස්ථානිකයේ තියෙන ප්‍රෝටෝන ගණන අහනවා, නියුට්‍රෝන ගණන අහනවා, ඉලෙක්ට්‍රෝන ගණන අහනවා. මෙයාගේ පරමාණුක ක්‍රමාංකයනේ මේ තියෙන්නේ. මෙයාගේ පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ මොකද්ද? මේ පරමාණු තුල පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාව කීයද? 6යි. එතකොට පරමාණුවක right අයනයක් නෙවෙයි පරමාණුවක උදාසීන පරමාණුවක ප්‍රෝටෝන සංඛ්‍යාව හැමතිස්සෙම සමාන වෙනවා ඒ පරමාණුවේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉතින් ඉලෙක්ට්‍රෝනත් 6යි. නියුට්‍රෝන ගන්න හොයන්න පුතාලා මේ 12න් මේ 6 අඩු කරනවා. right 12න් 6ක් අඩු කරපුවාම කීයද? 6යි. මේ ඇයිලා ස්කන්ධ ඒකකේ නේ. ස්කන්ධ ක්‍රමාංකය මේක පරමාණුක ක්‍රමාංකය. ස්කන්ධ ක්‍රමාංක කියලා කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවත් දෙකේ එකතුව. මේ පරමාණුවේ න්‍යෂ්ටියේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවත් දෙකේ එකතුව තමයි අපි කියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. හරි? එතකොට මේකේ මේ කාබන් වල ප්‍රෝටෝන සංඛ්‍යාවත් නියුට්‍රෝන සංඛ්‍යාවට සමානයි මේකේ. right? තව තියෙනවා කාබන් 613 කියලා සමස්ථානිකයක්. හරි? සමස්ථානිකයක් තව තියෙනවා පුතාලා කාබන් 613. අන්න ඒකේ නම් එක නියුට්‍රෝනයක් වැඩියෙන් පවතිනවා. නියුට්‍රෝන 7ක් පවතිනවා. ඒකයි අපි අර මේක ගන්නකොට අපි විශේෂයෙන්ම කියන්නේ අන්න ඒකයි. කාබන් 612 සමස්ථානික කියලා කියන්නෙම නැත්තම් මේක ගත්තොත් මේ මවුල් වෙනවනේ වැඩි. right? මේක ගත්තොත් මෙයාගේ ස්කන්ධය වැඩි. right? එතකොට මෙයාගේ ස්කන්ධය වැඩි. මෙයාගේ ස්කන්ධය තමයි ග්‍රෑම් 12 වෙන්නේ. මෙයාගේ ගත්තොත් කීයක්ද වෙන්න පුළුවන්? වෙනස් වෙනවා නේ. right? 13ක් වෙන්න පුළුවන්. 13ක්. අයියේ නියුට්‍රෝනයක් වැඩිනේ. පරමාණු ස්කන්ධ කෙරෙහි බලපාන්නේ මොනවද?
පරමාණුවේ තියෙන න්‍යෂ්ටි පවතින ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල බලපෑම තමයි තියෙන්නේ. ඉලෙක්ට්‍රෝන ස්කන්ධය අපිට සලකන්නේ නැහැ නේ. ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය සාමාන්‍යයෙන් ප්‍රෝටෝනික ස්කන්ධය බෙදන්න ඕන 1840. right? ප්‍රෝටෝනික ස්කන්ධය 1840 බෙදුවොත් තමයි අපිට ලැබෙන ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය. ඉතින් ඉලෙක්ට්‍රෝනික ස්කන්ධය අපේ negligence. ඒ කියන්නේ සලකන්නේ නැහැ. අතහැරලා දානවා. right. හරි. ඔන්න තවත් හොඳ ප්‍රශ්නයක් තියෙනවා. තුන්වෙනි ප්‍රශ්න පුතාලා. හරි? තුන්වෙනි ප්‍රශ්නේ හරි හොඳ ප්‍රශ්නයක්. යූරියා සහ ඇමෝනියම් සල්ෆේට් යනු නයිට්‍රජන් අඩංගු රසායනික පොහොරකි. right? එක් රසායනික ද්‍රව්‍ය තුල අඩංගු නයිට්‍රජන් වල ස්කන්ධය ප්‍රතිශතයක් ලෙස ලබාගත් විට වඩා සුදුසු පොහොර වර්ගයේ කුමක්ද? ඔබේ පිළිතුර පැහැදිලි කරන්න. right? එතන මේකේ දීලා තියෙන හයිඩ්‍රජන් වල, කාබන් වල, නයිට්‍රජන් වල, ඔක්සිජන් වල දීලා තියෙනවා සාපේක්ෂ පරමාණු ස්කන්ධයන් දීලා තියෙනවා. අහන්නේ යූරියා වලද ඇමෝනියම් වලද දී ඇති ස්කන්ධය තුල වැඩිපුර නයිට්‍රජන් පවතින කියලා අහන්නේ. නයිට්‍රජන් පවතින්නේ මොකේද කියලා අහන්නේ නේ. කොහොමද අපි මේක හදන්නේ? මේක හදන්න හරිම ලේසියි. right. එතකොට යූරියා සහ ඇමෝනියම් සල්ෆේට්. හරි? යූරියා වල රසායනික සූත්‍රය මොකක්ද? NO NH2 දෙක. right? sorry CO right? CO NH2 දෙක. හරි? CO NH2 දෙක තමයි යූරියා වල සූත්‍රය. ඇමෝනියම් අනිත් එක මොකක්ද දාන්නේ? ඇමෝනියම් සල්ෆේට්. ඇමෝනියම් සල්ෆේට් කියලා කියන්නේ පුතාලා NH4SO NH4SO4 right? NH4SO4 right? කියන්නේ ඇමෝනියම් අයනය. ඇමෝනියම් සහ SO4 අයන දෙක එකතු වෙලා තමයි හදන්නේ ඇමෝනියම් සල්ෆේට්. right? ඇමෝනියම් සල්ෆේට්. හරි. දැන් කෙලිම මෙයාගේ නේ මෙයාද වාසි කියලා යහන්නේ නේ. ඒතර මෙයාගේ බලන්න C. මේ කාබන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 12යි. ඔක්සිජන් වල සාපේක්ෂ පරමාණු ස්කන්ධය 16යි. ඊට පස්සේ මෙතන N දෙකක් තියෙනවා නේ. N වල 14යි. එhmenan 14 වැඩි කරන්න ඕන දෙකෙන්. N දෙකක් තියෙනවානේ. හයිඩ්‍රජන් අණුව තුල මෙතන නේ. හයිඩ්‍රජන් පුදාල ඔක්කොම තියෙන 4ක් නේ. දෙවරක් දෙක 4යි. right? එතකොට දැන් මේ අණුවේ තියෙන මුළු ස්කන්ධය අපිට දැන් ගණනය කරන්න පුළුවන්. හරි. මේක බලන්න. ආවර්තිත වගයෙන් උපුටාගත් කොටසක් මෙහි දැක්කේ. දී ඇති සංකේත සැබෑ සංකේත නොවේලු පුතාලා. සැබෑ සංකේත නෙවෙයි. right. B හි ඉලෙක්ට්‍රෝන වින්‍යාස 2 නම් A හා D හි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. B වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2 15. ඒ කියන්නේ එයාගේ පරමාණු ක්‍රමාංකය 7යි. පරමාණු ක්‍රමාංකය 7 වෙන්නේ කාගේද පුතාලා? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්. නයිට්‍රජන් වල නේ. right? B කියන්නේ කවුද? B කියන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන්. B ට ඉස්සරහෙන් කවුද තියෙන්නේ? A. A වෙන්න පුළුවන් කවුද එතකොට? හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන් නේ. කාබන්. ඒතර A කියන්නේ කවුද? කාබන්. right? මෙහෙම වගේ ගානක් ආවම කෙලින්ම ඔයාලා ආවර්තිතවක ගහගෙන ටට්ටටක් ගාලා right? ආවර්තිතවක මේනකොට වතුර වගේ කටපාඩම් වෙලා තියෙන්න ඕන.
බෝඩ් එක මකින් නේද අපොරයි ආවර්තිතව නේද හයිඩ්‍රජන් හීලියම් lithium beryllium boron carbon nitrogen oxygen chlorine neon sodium magnesium aluminium silicon phosphorus sulfur chlorine argon potassium calcium ඔයාලා පේපර් එකක් දුන්න ගමම පුතාලා හරි පේපර් එක දුන්න ගමම දැන් පේපර් එක දීලා දුන්න ගම විභාගෙ ලියන්න දෙන්නේ නැහැ නේ ටිකක් වෙලා ඉන්න දෙනවනේ නේද රයිට් දුන්න ගමම මේ ආවර්තිතවක පැත්තකින් ගහ ගන්න කොහේ හරි තැනකින් පේපර් එකේ කොහේ හරි තැනකින් කටුවැඩ පොලි හරි කමන්න දුන්න ගමම ආවර්තිතවක ගහ ගන්න මොකද ආවර්තිතවකෙන් ගණන් හරි මේ ප්‍රශ්න අහනකොට ටක් ටක් ගාලා මේක ගහලා තිබ්බොත් අපිට ගණන් ටික මේ උත්තර ලියාගන්න ලේසියි රයිට් එතකොට මෙතන ඔය ප්‍රශ්නේ එතකොට B කියන්නේ මෙන්න මෙයානේ නයිට්‍රජන් එයාට ඉස්සරහා තියෙන්නේ කාබන් කාබන් කියන්නේ කවුද එතකොට A ඕකේ A N කියන්නේ එතකොට B right එතකොට B ට යටින් කවුද තියෙන්නේ P P කියන්නේ කවුද එතකොට පුතාලා ඕකේ හැටියට D ඊට පස්සේ මෙයා හැරලා මෙහා Cl එයා කවුද E මොනතරයි අය අහන්න බලන්න දෙයක් නැහැ කෙලින්ම දැම්මා gediya පිටින්ම right එතකොට A හා D ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නලු A වලයි D වලයි ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්නලු A එතකොට ඒ කියන්නේ කාබන් පුතාලා කාබන් දෙන්න 6 වෙනියට පරමාණු ක්‍රමාංක 6යි කියන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය 2යි 4යි නේ 2යි 4යි D වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියුවොත් ඊළඟ අහන්නේ D D කියන්නේ මෙතන ඉන්නේ කීයද මෙයාගේ පරමාණු ක්‍රමාංකය 11 12 13 14 15යි නේ 15යි නේ පරමාණු ක්‍රමාංකය 15යි කියන්නේ පළවෙනි ශක්ති මට්ටමේ 2යි දෙවෙනි ශක්ති මට්ටමේ 8යි ඒතර ඔන්න 10ක් හරි තව 5ක් දාන්න ඕන 15යි හරි ඔන්න පළවෙනි එකට උත්තරේ ඈ පළවෙනි එකට උත්තරේ අහනවා ඊහි අයත් කාණ්ඩය කුමක්ද ඊ අයත් කාණ්ඩය කොයි මෙන්න මෙයා කිවෙනි කාණ්ඩෙද හත්වෙනි කාණ්ඩය right කාණ්ඩ අපි නම් කරන්න පුතාලා කොහොමද රෝම ඉලක්කම් වලින් කාණ්ඩ නම් කරන්නේ right එකින්ද 7 right දෙකට උත්තරේ මෙහෙම ලියුවොත් මේක වැරදි එහෙම ලියන්නේ කාණ්ඩ රෝමානු ඉලක්කම් 7 වෙනි කාණ්ඩය ඔව් එම කාණ්ඩය හඳුන්වන නම කුමක්ද දැන් 7 වෙනි කාණ්ඩය තමයි කිව්වේ අපි මේකට තව නමක් කියනවා මතකද නම මොකද්ද කියලා කවුරු කියන්න බලන්න අලෝහ ඈ අලෝහ මොන කාණ්ඩෙද අලෝහ හැලජන කාණ්ඩය මොකද්ද හැලජන් කාණ්ඩය කියලා කියන්නේ හරි හැලජන් කාණ්ඩය ඊළඟට අහනවා මෙම මූලද්‍රව්‍ය ඈත් වන ආවර්ත මොනවාද මොකක් ගැන දාන්නේ ඊ නේද ඊ ගැන අහන්නේ රයිට් එතකොට ඊ ආයතන ආවර්තය පුතාලා නේ අපි ආවර්ත නම් කරන්නේ හින්දු ඉලක්කම් නේ හින්දු රෝමානු ඉලක්කම් sorry හින්දු අරාබි ඉලක්කම් නේ 1 2 3 4 තුන්වෙනි ආවර්තේ රයිට් තුන්වෙනි ආවර්තේ තුන්වන ආවර්තය එතන ලියන්නේ රෝමානු ඉලක්කම් ඈ හරි එතන රෝමානු ඉලක්කම් ලියන්නේ තුන්වෙනි ආවර්තය සර් ඒකේ ඒ සංඛ්‍යා ඔක්කොගෙම නේද ආවර්ත අහන්නේ මොකද ඒකට සර් යට ආවර්තෙත් ගන්න පුළුවන් නේද
කොයියට ආවර්තයද? AB තියෙන්නේ උඩ ආවර්තයනේ. ඒකට අනිත් ආවර්තෙත් යන්න දැන් ඕනේ. මේක අහන්නේ E ගැන නහන්නේ. right? නේද? මොන බලන්න ප්‍රශ්න. ඊහි අයත් කාණ්ඩය කුමක්ද? එම කාණ්ඩය හඳුන්වන නම කුමක්ද? ඒ කියන්නේ ඊ පවතින කාණ්ඩය. මෙම මූල right right. මෙම මූලද්‍රව්‍ය අයත් වන ආවර්ත මොනවාද? right right. එහෙනම් අපිට ABD කියලා ගාලා ලියන්න වෙනවා නේ. right sorry right මම හිතුවේ E කියලා. right. එතකොට A නම් right. එහෙනම් පුතාලා A ලියන්න ඕන. A ආයි තියෙන මොන ආවර්තයටද? දෙවනි ආවර්තය. right. දෙවන ආවර්තය. ඊට පස්සේ B අයත් වන ආවර්තය. ඒකත් දෙවනි ආවර්තය. ඊට පස්සේ D අයත් වන තුන්වෙනි ආවර්තයට. ඊත් ලියන්න. E අය තියෙනවා හතරවන ආවර්තයට. right? හරිනේ? right. ABD හි සැබෑ සංකේත ඔන්න අපි ලියලා තියෙන්නේ. සර් E තුන්වෙනි ආවර්තය. ඔව්. D තුන්වෙනි ආවර්තය. D3 E3 හරියට. E3 තුන්වෙනි ආවර්තය. right right. හරි. ABD හි සැබෑ සංකේත දැන් අපි ලියලා තියෙන්නේ නේ. A කියන්නේ කාබන්, B කියන්නේ නයිට්‍රජන්, D කියන්නේ ෆොස්ෆරස්, E කියන්නේ ක්ලෝරින්. එහෙම දාලා ලියා ගන්න. right? ඒතර ලියන්න මෙහෙම. E කියන්නේ කාබන්. ඔන්න මෙතන ලියන්න කාබන් කියලා ලියන්න. කාබන්. right? ඒතර B නයිට්‍රජන්. නයිට්‍රජන් කියලා ලියන්න. ඊට පස්සේ D phosphorus නේ right phosphorus කියලා ලියන්න. අනේ විදිහට ලියන්න ඈ. හරි නේද? හරිනේ. එතකොට මේ ප්‍රශ්නේත් හරි. right. ඊළඟ පස්වෙනි ප්‍රශ්නෙට යමු. කාබන් 612 පරමාණුවක කාබන් 12 එකක ස්කන්ධයෙන් දින නම කුමක්ද? මොකද පුතාලා අහන්නේ? පරමාණු ස්කන්ධ ඒකකය. right පරමාණු ස්කන්ධ ඒකකය. හරි? සාපේක්ෂ පරමාණු ස්කන්ධය යනු කුමක්ද? යන සමීකරණය කෙලින්ම. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය බෙදීම කාබන් 612 සමස්ථානිකයේ පරමාණුක ස්කන්ධය වැඩි කිරීම 12න් 1. එහෙම ලියන්න පුළුවන්. එහෙම නැත්නම් අර සමීකරණ ලියන්න. සාපේක්ෂ පරමාණු ස්කන්ධය සමානයි මූලද්‍රව්‍ය පරමාණුවක ස්කන්ධය බෙදීම පරමාණුක ස්කන්ධ ඒකකය. පරමාණුක ස්කන්ධ ඒකකය. right? ඔය දෙකෙන් මොකක් ලිව්වත් කමක් නැහැ. ද්‍රව්‍ය මෞලයක අඩංගු අංශු ප්‍රමාණය හඳුන්වන නම මොකද පුතාලා? ඇවගාඩ්‍රෝ නියතය. මොකද අපි කියන්නේ ඇවගාඩ්‍රෝ නියතය. ඇවගාඩ්‍රෝ නියතය. එම ප්‍රමාණය විද්‍යාත්මක අංකණයෙන් දක්වන්න. මොකද්ද? 6.02 වැඩි කිරීම 1023. right. ඔන්න එතකොට මේ ප්‍රශ්න ඒක ඉවරයි. මොකද කියන්නේ? හොඳයි නේද? ප්‍රශ්න ටික හොඳයි නේ. ගොඩක් බලන්න හොඳට හිතන්නත් තිබුණා. ඕක තමයි එන්නේ ඈ. ඔය විදිහට තමයි එන්නේ. right? ඒතර අපි දන්නවා දැන් කියන්නේ මවුල සම්බන්ධ කිසිම අවුලක් නැහැ දැන් නේ. අවගාඩ්‍රෝ නීතියක් දන්නවා, සාපේක්ෂ පරමාණු ස්කන්ධ දන්නවා, සාපේක්ෂ අනුසය දන්නවා. දැන් ඔය කඩපාඩම් තියෙනවා right? තුඩු නුරුංගල දන්නයි තියෙන්නේ. right.